ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ සික මනස අධ්‍යාපනික අත්වල සමගයි. දරුවනේ අපි අද බලාපොරොත්තු වෙනවා අද සිට උසස් පෙළ හදාරන දරුවෝ වෙනුවෙන් උසස් පෙළ ඉතිහාස විෂය හදාරන දරුවන්ට ඔවුන්ගේ මුළු විෂය නිර්දේශයේම ආවරණය වන පරිදි සකස් කරන ලද පාඩම් මාලාවක් මේ සික මනස අධ්‍යාපනික අත්වල සමග එකතු වෙලා ඉදිරිපත් කරන්න. එතකොට දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා දැන් උසස් පෙළ හදාරන දරුවන්ට 12 වසර 13 වසර මේ වසරවල් දෙකේදී ඉගෙන ගන්න ඕන විශාල විෂය ඒකක ප්‍රමාණයක් තියෙනවා. මේ විෂය ඒකක අතරින් ඔබ දන්නවා මම මුලින්ම ටිකක් ඔබට මතක් කරන්න කැමති උසස් පෙළ විභාගයට හැදෙන ඉතිහාස ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමයි ලංකා ඉතිහාසය සහ ඉන්දී ඉතිහාසය. ලංකා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට MCQ කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා සහ රචනා ප්‍රශ්න 9ක් තියෙනවා. රචනා ප්‍රශ්න 9 පළවෙනි ප්‍රශ්නයේ සිතියම් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඔබට අනිවාර්යයි. සිතියම් ප්‍රශ්නේ ස්ථාන 12ක් ඔබට ලකුණු කරන්න තියෙනවා. ඊට අමතරව තවත් රචනා ප්‍රශ්න 8ක් තියෙනවා. මේ රචනා ප්‍රශ්න 8 ඔබ තෝරාගත යුතු ප්‍රශ්න 3ක් තියෙනවා. 12 වසර සහ 13 වසර සඳහා වෙන් කරලා මේ රචනා ප්‍රශ්න 8 ප්‍රශ්න 4 බැගින් වෙන් කරලා තියෙනවා. 12 වසරට ප්‍රශ්න 4ක් සහ 13 වසරට ප්‍රශ්න 4ක් බැගින් ඔබ අනිවාර්යයෙන්ම මේ කොටස් දෙකෙන් අපි මේක හඳුන්වන්නේ B සහ C කොටස් දෙක කියලා. මේ කොටස් දෙකෙන් අවමය එක ප්‍රශ්නයක්වත් වන පරිදි ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්න 3කට පිළිතුරු ලිවිය යුතුයි. ඇත්තරම ඉතිහාසය හදාරන දරුවන්ට මේක ලොකු අවස්ථාවක්. ප්‍රශ්න 8කින් ප්‍රශ්න 3කට පිළිතුරු ලියන්න ලැබීම රචනා ප්‍රශ්න පත්‍රයේ. කෙසේ වෙතත් අපි මෙම වැඩසටහන යටතේ බලාපොරොත්තු වෙනවා අපේ විෂය නිර්දේශය 12 සහ 13 වසර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. එතනදී අපි සූදානම් වෙනවා දවසකට එමත් නැත්නම් සතියකට වතාවක් ඔබ වෙනුවෙන් මෙම පාඨමාලාවේ එක කොටසක් ඉදිරිපත් කරන්න. ඒ කොටස අපි සාමාන්‍යයෙන් ඔබට අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න අවශ්‍යතාවය මතුවලා තියෙන මොහොතක අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ ඔබ උපකාරක පන්තියකට ගියා නම් ඒ උපකාරක පන්තියක සතියක පැය දෙකකවත් ඔබට අධ්‍යයනය කරන්න ලැබෙන විෂය සන්දර්භය මේ කෙටි කාලයක් ඇතුළත ඊටාම සරලව සහ ඔබට නිරවුල්ව ඉදිරිපත් කරන්න. එමනම් දරුවනේ මේ වැඩසටහන යටතේ අපි අද ඉස්සරලාම මම ඔබට මේ අපේ ඉදිරි අරමුණ ඊටාම කෙටියෙන් පැහැදිලි කළේ. අපි මුලින්ම ආරම්භ කරමු. මම ඔබට ආරම්භයේදී ප්‍රකාශ කළා ලංකා ඉතිහාසය සහ ඉන්දී ඉතිහාසය ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර දෙකේ තමයි මම අර සංයුතිය ඔබට පැහැදිලි කළේ ලංකා ඉතිහාසය වගේම ඉන්දී ඉතිහාසයේත් ඒ සංයුතිය තියෙනවා. අපි අද දවසේ පටන් ගන්නවා ඉතිහාසය හදාරන හැම දරුවෙක්ම විශේෂයෙන්ම කියන්න ඕන ලංකා ඉන්දියා වලට අමතරව යුරෝප සහ නූතන ලෝක ඉතිහාසයේ කොටසුත් තියෙනවා. ඉතිහාසය හදාරන හැම දරුවෙක්ම ලංකා ඉතිහාසය අනිවාර්යයෙන්ම හදාරනවා. ඒ නිසා අපි සූදානම් ලංකා ඉතිහාසයේ පළවෙනි ඒකකය ඉතිහාසය හැඳින්වීම ඒකකය අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්න. දරුවනේ මේ ඒකකය මේ පාඩම උසස් පෙළ විෂය ධාරාව සඳහා ඇතුළත් වෙන්නේ ඉතිහාස විෂය සඳහා ඇතුළත් වෙන්නේ මේ නව නිර්දේශී 2019 සිට ක්‍රියාත්මක වෙන නව නිර්දේශය යටතේ තමයි පළමු වරට ඉතිහාසය හැඳින්වීම කියන ඒකකය විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පෙර මේ ඒකකය තිබුණේ නැහැ. ඒ නිසාවෙන් බොහෝ විට මේ ඒකකය තවමත් අලුතින් විෂය ඉගෙන ගන්න දරුවන්ට ගැටලුවක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඒකකය සාකච්ඡා කරන්න සූදානම්. දරුවනේ ඉතිහාසය හැඳින්වීම. සාමාන්‍යයෙන් අපි ඕනම විෂයක් හදාරනකොට කවර විෂයක් අධ්‍යයනය කළත් අපි උසස් පෙළට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වෙනත්
සාමාන්‍ය පෙළ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සඳහා වුවත් අපි කවර විෂයක් අධ්‍යයනය කළත් අනිවාර්යයෙන්ම ඒ විෂය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට මත්තෙන් අපි අනිවාර්යයෙන්ම ඒ විෂයේ ස්වභාවය, ඒ විෂයේ පිළිබඳව තියෙන අර්ථකථන, ඒ වගේම ඒ විෂයේ සීමාවන් සහ ඒ විෂය ලබා ගැනීමෙන් කෙනෙකුට තියෙන ප්‍රයෝජන පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එමනම් දරුවනේ උසස් පෙළ විෂයේදීත් උසස් පෙළ ඉතිහාස විෂයේදීත් අපට පළවෙනි පාඩම හැටියට ඉතිහාසය හඳුන්වා දීම මේ පාඩම ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මෙන්න මේ කියපු කාරණා මේ සාධන මට්ටම් ළඟා කරගන්න. ඒ නිසාවෙන් ඉතිහාස විෂය හඳුන්වා දීම කියන පාඩම යටතේ මේ පාඩම යලිත් කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි ඉතිහාසය පිළිබඳ තියෙන අර්ථකථන, ඒ වගේම ඉතිහාස ඉගෙන ගැනීමේ ප්‍රයෝජන, ඒ වගේම ඉතිහාසය අධ්‍යයනය කළ යුතු කාල පරාසය, අධ්‍යයන කාලය. එමනම් දරුවනේ ඉතිහාසය ප්‍රථම පාඩමේ ඉතිහාසය හැඳින්වීම පාඩමේ අනුමාතෘකා 3ක් තියෙනවා. ඒ තමයි ඉතිහාසය පිළිබඳව තියෙන අර්ථකථන, ඒ වගේම ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලබන්න තියෙන ප්‍රයෝජන, ඒ වගේම ඉතිහාසය අධ්‍යයනය කළ යුතු කාලය, අධ්‍යයන කාලය. අපි අද දවසේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ අනුමාතෘකා 3න් ප්‍රථම කොටස ඉතිහාසය පිළිබඳව තියෙන අර්ථකථන. දරුවනේ ඉතිහාසය පිළිබඳව තියෙන අර්ථකථන කතා කිරීමට මත්තෙන් අපි ඉතිහාසය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන හොයලා බැලුවොත් මේ ඉතිහාස විෂය නිර්මාණය වෙන්නේ ඉතිහාස විෂයේ ආරම්භය පිළිබඳව දැනට විචාරකයන් තුල තියෙන මතය තමයි සිංහල භාෂාවේ ඉතිහාසය කියන වචනය සමානයි ඉංග්‍රීසි භාෂාවේ history නැත්නම් history කියන වචනයට. ඉංග්‍රීසි භාෂාවේ history කියන වචනය වාග් විද්‍යාඥයින් අනුමාන කරනවා මේ වචනය නිර්මාණය වෙන්න ඇත්තේ ග්‍රීක ලතින් භාෂාවේ එන හිස්ටිරියා කියන වචනේ. එතකොට දරුවනේ ග්‍රීක ලතින් භාෂාවේ එන හිස්ටිරියා කියන වචනයෙන් ඉංග්‍රීසි හිස්ට්‍රි කියන වචනය නිර්මාණය වෙනවා. මේ හිස්ට්‍රි කියන වචනයට සමානයි අපේ ඉතිහාසය කියන අර්ථය වචනය. දරුවනේ ඉතිහාසය දැන් ඒ කියපු ග්‍රීක භාෂාවේ එන හිස්ටිරියා කියන වචනේ තේරුම විමර්ශනය කියන එක. එහෙනම් යමක් දෙස විමර්ශනාත්මකව බැලීම ඉතිහාසය. ග්‍රීක භාෂාවේ හිස්ටරියා කියලා කියන්නේ විමර්ශනය යන්න. එහෙමනම් දරුවනේ සරලව සිංහල භාෂාවේ ඉතිහාසය කියලා අපි විග්‍රහ කරන්නේ යමක් දෙස විමර්ශනාත්මකව බැලීම. ඊළඟට දරුවනේ මේ ඉතිහාස විෂය ආරම්භය, එහෙම නැත්නම් යමක් දෙස විමර්ශනාත්මකව බැලීමේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා අපි හොයලා බැලුවොත් දැනට ඉතිහාසඥයින් තර්ක කරන විදිහට ඉතිහාසයේ ආරම්භය සිද්ධ වෙන්න ඇත්තේ ග්‍රීක යුගයේ කියලා අපි අනුමාන කරනවා. පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් මගේ විවිධ මත තියෙනවා. කෙසේ වෙතත් දැනට ඉතිහාසඥයින් බොහොමයකගේ විශ්වාසය වෙන්නේ ග්‍රීක යුගයේ හිටිය දාර්ශනිකයෙක් හෙරඩෝටස්. මේ හෙරඩෝටස් පළවෙනි වතාවට ග්‍රීක පර්සියන් යුද්ධය දෙස විමර්ශනාත්මකව බලමින් ඒක වාර්තා කරන්න පටන් අරන් තියෙනවා. එනිසාවෙන් අපි විශ්වාස කරනවා ලෝකයේ යමක් දෙස විමර්ශනාත්මකව බලමින් ඒ වාර්තා කිරීම මුලින්ම ආරම්භ කළේ හෙරඩෝටස් කියලා. එනිසා ඉතිහාස විෂය ආරම්භය එතනින් සිද්ධ වෙන්න ඇති කියන විශ්වාසය මත අදට අපි අනුමාන කරනවා ඉතිහාස විෂයේ පියා හෙරඩෝටස් කියලා. එමනම් දරුවනේ අපි ඉතිහාස විෂය හඳුන්වා දීම කියන ඒකකයේ යටතේ ඉතිහාසය යන වචනේ තේරුම ඊටම සරලව කිව්වොත් යමක් දෙස විමර්ශනාත්මකව බැලීම. ඒ වගේම ඉතිහාස විෂයේ ආරම්භය
ග්‍රීක යුගයේ හෙරඩෝටස් විසින් ග්‍රීක පර්සියන් යුද්ධය දෙස විමර්ශනාත්මකව බැලමින් ඒ වාර්තා කිරීම හරහා ඉතිහාස විෂය බිහි වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා සහ අපි ඒ නිසාවෙන් විශ්වාස කරනවා හෙරඩෝටස් තමයි ඉතිහාසයේ පියා කියලා. කෙසේ හෝ වේවා මේ බටහිර මේ වගේ මතවාද පහළ වෙනවා. මට මේ වෙලාවේදී ඔබට පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. ඒ තමයි දැන් අපි මේ අටත් විජිතකරණයත් එක්කලා බොහෝ දේවල් වල පීතෘත්වය බටහිරට පවරලා තියෙනවා. ඇත්තටම ග්‍රීක පර්සියන් යුද්ධය වාර්තා කිරීම හරහා හෙරඩෝටස් ඉතිහාසය විෂය නිර්මාණය කරන අය ඉතිහාසයේ පියා හෙරඩෝටස් කියලා කිව්වට අපට පෙරදිග ඉතිහාසය ගත්තොත් විශේෂයෙන් ඉන්දියාව වැනි අපට අසල්වැසි අපේ මව් සભ્યත්වයක් ඒ ඉන්දිය ඉතිහාසයේ අපට ඉවැනි තව බොහෝ දේවල් හෙරඩෝටස්ට පෙර ඉතිහාසය නැත යමක් දෙස විමර්ශනාත්මකව බැලීම් වාර්තා කරපු අවස්ථා අපට ලැබෙනවා. විශේෂයෙන් කුරුෂේත්‍ර සටන වැනි දේවල් මුල් කරගෙන මහා භාරතය රචනා කිරීම. නමුත් අද මම අර කලින් කිව්වා වගේ මේ බටහිර යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් හැටියට මේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. දරුවනේ දැන් ඔබ දන්නවා අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා අත්හදා බැලීමේ විද්‍යාවේ පියා ගැලීලියෝ ගැලීලි. තාරකා විද්‍යාවේ පියා නිකල්ස් කෝපනික කියලා තමයි අපි කියන්නේ. හැබැයි පෙරදිග ඉතිහාසය අපි අහලා තියෙනවා පුනරුද සමයේ ගැලීලියෝ ගැලීලිලා නිකල්ස් කෝපනිකලා පහළ වෙන්න කලින් පෙරදිග නාලන්ද විශ්වවිද්‍යාලයේ ආර්යභට කියන තාරකා විද්‍යාඥයෙක් හිටියාය. ඔහු තාරකා විද්‍යාව පිළිබඳව නාලන්ද විශ්වවිද්‍යාලයේ උඩුමහලේ අධ්‍යයන කටයුතු කළාය කියලා අපි අහලා තියෙනවා. විශේෂයෙන් ඔහු විසින් කෘති දෙකක් ලියනවා තාරකා විද්‍යාව සම්බන්ධයෙන්. ඒ තමයි ආර්යභට්ටිය සහ සූර්ය සිද්ධාන්ත සංස්කෘත භාෂාවේ. එහෙම වුණා නම් මේව තමයි ඇත්තටම තාරකා විද්‍යාවේ ආරම්භය එතන තමයි සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඒක පිළිගන්න වුණා නම් අපි සතුටු වෙන්න ඕන. මොකද ආර්යභට කියලා කියන්නේ ලංකාවේ පුද්ගලයෙක් කියලා තමයි ඉන්දියානු සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. මම මේ අතුරු කාරණාව කතා කළේ අද හෙරඩෝටස් ඉතිහාසයේ පියා කියලා අපි විශ්වාස කරන්නේ ඇයි කියන කාරණාව. කෙසේ වෙතත් අද වෙනකොට පිළිගන්න ප්‍රබල සාධකයේ තමයි ඉතිහාසයේ පියා හෙරඩෝටස්. ඉතින් දරුවනේ දැන් මේ විදිහට ඉතිහාස විෂය නිර්මාණය වෙනකොට පසුකාලීනව මේ ඉතිහාස විෂය පිළිබඳ උගතුන් විවිධ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. බටහිර සහ පෙරදිග උගතුන් ඉතිහාස විෂය පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර බොහෝ අර්ථකථන තියෙනවා. ඉතිහාසය කියන්නේ අතීතයේ සහ වර්තමානයේ අතර සංවාදයක්. ඉතිහාසය කියන්නේ අතීත අනාගතයේ තේරුම් ගන්න තියෙන යතුරු. මෙවැනි නිර්වචන ගොඩක් තියෙද්දි මම මේ මුල්ම නිර්වචන දෙක මේ කිව්වේ අපට අද වෙනකොට වඩාත් පිළිගන්න පුළුවන් නිර්වචන කීපයක් සංවාදයට භාජනය වෙලා තියෙනවා. ඒ අතර ක්‍රිස් හාර්ට්ස් කියනවා ඉතිහාසය කියන්නේ මිනිසාගේ අතීතය පිළිබඳව හැදෑරීම. ක්‍රිස් හාර්ට්ස් ඒ විදිහට කියනකොට ආර්.පී. කොලින්වුඩ් කියනවා ඉතිහාසය anu මිනිසා පිළිබඳව හැදෑරීමයි. දරුවෝ ඔබ මතක තියාගන්න ඕන එක ළඟ යන නිර්වචන දෙකක්. මිනිසාගේ අතීතය පිළිබඳව හැදෑරීමයි කියලා ක්‍රිස් හාර්ට්ස් කියනවා. ඒ වගේම කොලින්වුඩ් මහත්තයා කියනවා මිනිසා පිළිබඳව හැදෑරීමයි. ඒ වගේම තවත් බටහිර විචාරකයෙක් ජෝන් චේ කියනවා ඉතිහාසය ඔහුගේ නිර්වචනය ඊටම ටිකක් දිග නිර්වචනයක්. මම මේ ඉදිරිපත් කරන මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ඊටම කෙටි කරලා මානව වර්ගය අතර සිදු වූ සිදුවීම් වල කතාන්තරයයි. හැබැයි ඔහු ඒක කියනවා ඉතිහාසය කියන්නේ විවිධ ජාතීන්ගේ නැගීම් හා වැටීම් මෙන්ම ඔවුන්ගේ දේශපාලන තත්ත්වයේ කෙරෙහි බලපෑ ශ්‍රේෂ්ඨ පරිවර්තනයන් ඇතුළත් මානව වර්ගය අතර සිදු වූ සිදුවීම් වල කතාන්තරයයි. ඒකේ තියෙන හරය තමයි මානව වර්ගය අතර සිදු වූ සිදුවීම් වල කතාන්තරය බව. දැන් දරුවනේ මම නිර්වචන 3ක් ඉදිරිපත් කළා. ක්‍රිස් හාර්ට්ස්, කොලින්වුඩ්, ජෝන් චේ. ආපහු කියනවා නම් එක සැරයක් මිනිසාගේ අතීතය පිළිබඳව හැදෑරීමයි කියලා ක්‍රිස් හාර්ට්ස් කියනවා.
කොලින්ඩුන් මහත්තයා කියනවා මිනිසා පිළිබඳව අධ්‍යයනය කිරීමයි කියලා. ජෝන් ජේගේ නිර්වචනය තමයි මානව වර්ගය අතර සිදු වූ සිදුවීම් වල කතාන්තරයයි කියලා. එතකොට මෙන්න මේ නිර්වචන තුන පිළිබඳව ගුරුවත් පොතේ වෙනම කතා කරන්න කියලා කියනවා. මේ නිර්වචන තුනෙන් කියන්න හදන්නේ ඉතිහාසය කියලා කියන්නේ මානව සංහතියේ ආරම්භයේ සිට වර්තමානය දක්වා සියලුම සිදුවීම් කතා කරන එකලු. ඔන්න ඒ නිර්වචන තුනෙන් කියන කාරණාව පුතේ මතක තියාගන්න. මානව සංහතියේ ආරම්භයේ සිට වර්තමානය දක්වා සියලුම සිදුවීම් සාකච්ඡා කරන එක. හැබැයි ඊට අමතරව තව ලස්සන නිර්වචනයක් ඉදිරිපත් කරන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි W.C. සෙලර් සහ R.J. එත්මන්. W.C. සෙලර් සහ R.J. එත්මන් කියන බටහිර උගතුන් දෙන්නගේ නිර්වචනය හරි ලස්සන නිර්වචනයක්, කවියක් වගේ. ඉතිහාසය කියන්නේ ඔබේ සිතුවිලි නොව ඔබේ මතකයයි කියලා. ඒ කියන්නේ මොකක්ද? සිතුවිල්ල සහ මතකය. මම මේක ගොඩක් දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. සරලව කියනවා නම් ඉතිහාසය කියලා කියන්නේ හිතලුවක් නෙමේ, ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. සිතුවිල්ලක් කියන්නේ හිතලුවක්. හැබැයි මතකයක් කියලා කියන්නේ කිසියම් දවසක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. දැන් දරුවෝ අපි සාමාන්‍යයෙන් රාමායනය කියලා කතාවක් තිබුණට අපේ ඉතිහාසයේ අපි රාමායනය ගැන කතා නොකරන්නේ රාමායනය කතන්තරයක් නිසානේ. නාරද ඍෂිවරයා නාරද තවුසා වාල්මීකි ඍෂිවරයාට කියපු මනක්කල්පිත කතාවක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි අද වෙනකොට ලංකාවේ රාවණාලා පිළිබඳ තවම නිශ්චිතව පිළිගන්නේ නැහැ. මේ පිළිබඳ විවිධ මතවාද තියෙනවා. අන්න ඒ ඉතිහාසය කියන්නේ හිතලුවක් නෙමේ, ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් කියන කාරණාව. ඊළඟට දරුවනේ ඉතිහාසය පිළිබඳ තරමක් ප්‍රබල නිර්වචනයක්, අර්ථකථනයක් ඉදිරිපත් කරලා තියෙන කෙනෙක් තමයි G.M. Trevelyan. මෙයාගේ නම පිළිබඳව විවිධ තැන්වල විවිධ විදිහට සඳහන් වෙනවා. Trevelyan කෙසේ හෝ වේවා මේ Trevelyan මහත්තයා කියනවා ඉතිහාසය යනු සියල්ල අන්තර්ගත වුණු ගෘහයයි. එතකොට ඉතිහාසය යනු විෂය සියල්ලන් අන්තර්ගත වුණු ගෘහයයි. ඒ කියන්නේ දරුවෝ මොකද්ද? ඉතිහාස විෂය ඇතුලේ හැම විෂයක්ම තියෙනවා. මෙන්න මේක තමයි මේ ඒකකයේදී අපි වැඩිපුරම අවධානයට ලක් කරන්න ඕන. උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන වැඩ කරනකොට වැඩිපුරම අවධානයට ලක් කරන්න ඕන නිර්වචනය. මොකද ඉතිහාසය විෂය ඇතුලේ හැම විෂයක්ම තියෙනවා. ඉතිහාස විෂය ඇතුලේ දේශපාලන විද්‍යාව තියෙනවා. ඉතිහාස විෂය ඇතුලේ ආර්ථික විද්‍යාව තියෙනවා. ඉතිහාස විෂය ඇතුලේ භූගෝල විද්‍යාව තියෙනවා. ඉතිහාස විෂය ඇතුලේ නීතිය තියෙනවා. කලාව තියෙනවා. විද්‍යාව හා තාක්ෂණය තියෙනවා. භාෂාව හා සාහිත්‍ය තියෙනවා. අපි නූතනයේදී අධ්‍යයනයට ලක් කරන හැම විෂයක්ම තියෙනවා. අපි මොහොතක් නැවතිලා මේ එක් එක් කරුණට උදාහරණය ගානේ කතා කළොත් එහෙම ඉතිහාස විෂය යටතේ පුතේ දේශපාලන විද්‍යාව තියෙනවා. අපි ඉතිහාස විෂය ආධාරනකොට අපි අතීතයේ සිද්ධ වෙච්චි පාලන ක්‍රම, සටන්, අභ්‍යන්තර සිහසුන් අරගල, ඒ වගේම විවිධ ගිවිසුම්, යම් යම් පුද්ගලින් ප්‍රාදේශීය පාලකීන් අතර ඇතිවෙච්ච ගිවිසුම් වැනි බොහෝ දේ කතාවට ලක් කරනවා. දරුවනේ ඒ කියන්නේ අතීත දේශපාලනය. වර්තමානයේදී අපි ඒක ඉතිහාසය කියලා කතා කරනවා. ඒ නිසාම සමහර ඉතිහාසඥයෝ තර්ක කරනවා අතීත දේශපාලනය වර්තමාන ඉතිහාසයයි. එහෙනම් දරුවෝ වර්තමාන දේශපාලනය අනිවාර්යයෙන්ම අනාගත ඉතිහාසයයි. උදාහරණ හැටියට අපි 1978 72 ප්‍රථම ජනරජාණ්ඩු ව්‍යවස්ථාව සහ දෙවන ජනරජාණ්ඩු ව්‍යවස්ථාව ගැන කතා කරනවා. මේ දවස්වල කතිකාවතක් තියෙනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. එහෙම වුණොත් ඒක තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. තුන්වන ජනරජාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම වුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවු. ඒ කියන්නේ පුතේ 72 ප්‍රථම ජනරජාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ එදා දවසේ සිද්ධ වෙච්ච දේශපාලන සිද්ධියක්. හැබැයි අපි අද ඒක ඉතිහාසයේදී කතා කරනවා. ඔබට ඔබේ විෂය නිර්දේශයේදී 13 කතා කරන්න තියෙනවා. ඒ නිසා ඉතිහාසය හා දේශපාලන විද්‍යාව අතර සම්බන්ධයක් තියෙනවා. ඉතිහාසය හා භූගෝල විද්‍යාව අතර සම්බන්ධයක් තියෙනවා. මම කෙටියෙන් කියන්නම්.
ඉතිහාස විෂය අපි හදාරනකොට අපි විවිධ ඓතිහාසික සිදුවීම් සිද්ධ වෙන්න ඉවහල් වෙච්ච භූගෝලීය පසුබිම ගැන කතා කරනවා. අපේ රටේ ගත්තොත් නම් ගංගා, කඳු, වරාය, අපි ඉන්දියාව ළඟින් පිහිටීම, අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටීම, ලෝකයේ මධ්‍යගතව පිහිටීම කොහොමද ඉතිහාසය හැඩ ගැහෙන්න බලපෑවේ කියලා අපි කතා කරනවා. ඒ කියන්නේ ඉතිහාසය හා දේශපාලන විද්‍යාව අතර සම්බන්ධයක් තියෙනවා. සමහරවිට ඉතිහාසය හා භූගෝල විද්‍යාව අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම ඉතිහාසය හා ආර්ථික විද්‍යාව අතර සම්බන්ධයක් තියෙනවා. ඔබ දන්නවා අපි ආර්ථික විද්‍යාවේදී කතා කරන විශේෂේෂයන් තමයි මුදල් ගැන කතා කරනවා, විනිමය. ඒ වගේම අපි බැංකු ගැන කතා කරනවා. අපි විදේශීය වෙළඳාම ගැන කතා කරනවා. ඒ වගේම දරුවෝ අපි ඉතිහාසයේදී අතීතයේ තිබුණු බදු ගැන, ඒ වගේම අතීතයේ තිබුණු මුදල් වර්ග ගැන, අතීතයේ තිබුණු වෙළඳපොළ ගැන, උදාහරණ හැටියට ඔබ 10 වසරේදී ඉගෙන ගත්ත හෝපිටිගම වෙළඳපොළ වැනි වෙළඳපොළ, ඒ වගේ තිබ්බ වෙළඳපොළ පරිපාලනයට අදාළ නීති රීති, ඒ වගේම විවිධ අර්ථක්‍රම, විදේශීය වෙළඳාම, මේ අනුව බලනකොට ඉතිහාස විෂය ඇතුලේ ආර්ථික විද්‍යාව තියෙනවා. ඒ වගේම තමයි ඉතිහාස විෂය ඇතුලේ නීතිය තියෙනවා, අතීතයේ සිද්ධ වෙච්ච අපරාධ, විවිධ අධිකරණ වර්ග, ඒ වගේම දඬුවම්. උදාහරණ හැටියට අද අපේ රටේ පවතින රෝම ලන්දේසි නීතිය ගේන්නේ ලන්දේසින්ගේ කාලේ. ඒ කාලේ ගෙන ආපු තේසවලාමේ නීතිය අදටත් යාපනයේ ක්‍රියාත්මකයි. ඒ නිසා දරුවෝ විවිධ යුගවලදී සිද්ධ වෙච්ච උසාවි ක්‍රම නැත්නම් අධිකරණ පද්ධති, ඒ වගේම දඬුවම් ක්‍රම, ඒ වගේම ප්‍රාදේශීය නීති වැනි දේ අපි ඉතිහාසයේදී කතා කරනවා. ඒ වගේම ඉතිහාස විෂය ඇතුලේ ආගම තියෙනවා. මේ දෙක ගැන මම ඔබට දීර්ඝව කියලා දෙන්න අවශ්‍ය නැති තරම් ඉතිහාසයේදී විවිධ යුගවල සිද්ධ වෙච්ච දැන් මහින්ද ආගමනය වැනි දේවල් අපි කතා කරනවා. ඉතිහාස විෂය ඇතුලේ කලාව තියෙනවා. විශේෂයෙන් අතීතයේ විවිධ යුගවලදී සිදු කෙරුණු චිත්‍ර, මූර්ති, කැටයම් ගැනි වැනි කලා නිර්මාණ, සීගිරි චිත්‍ර, සඳකඩ පහන මෙවැනි දේවල් ගැන කතා කරනවා. ඒ කියන්නේ දරුවෝ ඉතිහාස විෂය ඇතුලේ කලාව තියෙනවා. මේ ආදී ලෙස බලාගෙන යනකොට ඉතිහාස විෂය ඇතුලේ නූතනයේදී අපි කතා බහට ලක් කරන බොහෝ විශේෂේෂ්ත්‍රයන් තියෙනවා. මම ඔබට පැහැදිලි කළ දෙයට අමතරව දරුවනේ තවත් බොහෝ දේ, ඒ අතර උදාහරණයක් ගත්තොත් ඉතිහාස විෂය ඇතුලේ තියෙනවා විද්‍යාව හා තාක්ෂණය, ඉතිහාස විෂය ඇතුලේ තියෙනවා භාෂාව හා සාහිත්‍ය. අපි විවිධ යුගවලදී කතා කරනකොට අපි අනුරාධපුර යුගයේ සාහිත්‍ය ගැන කතා කරනවා, අපි කෝට්ටේ යුගයේ සාහිත්‍ය ගැන කතා කරනවා. ඒ කියන්නේ ඉතිහාස විෂය ඇතුලේ භාෂාව හා සාහිත්‍ය තියෙනවා. ඉතිහාස විෂය ඇතුලේ මේ විවිධ පැතිකඩවල් ගැන කතා කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ අපේ පැරණි අතීතයේ දියුණු වෙච්ච තාක්ෂණය පිළිබඳව, විද්‍යාව පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙන යුගයක්. කියන්නේ ඉතිහාස විෂය ඇතුලේ විද්‍යාව තියෙනවා. ඉතින් දරුවෝ මේ විදිහට ඉතිහාස විෂය සියලු විෂයන්ගෙන් අන්තර්ගත වුණු ගෘහයයි. දැන් මම මේ ඔබට කතා කළේ අර ට්‍රැවලියන්ස් මහත්තයා ඉදිරිපත් කරපු නිර්වචනය පිළිබඳ විචාරාත්මක අදහසක්. ඒ කියන්නේ ඉතිහාසය යනු සියලු විෂයන් අන්තර්ගත වුණු ගෘහයයි කියන කාරණාව. හැබැයි තව එක කරුණක් මෙතෙන් එකතු වෙන්න ඕන. ඒ තමයි ඉතිහාස විෂය සියලු විෂයන් අන්තර්ගත වුණු ගෘහයයි කියලා කිව්වට අපි ඉතිහාසයේදී සිදු කරනු ලබන්නේ ඒ විෂයන් වලට අදාළ සංකල්ප හා මූලධර්ම ගැන ගැඹුරින් සාකච්ඡා කිරීම නෙමෙයි. දරුවෝ ඒ විෂයන්ට අදාළ හා සංකල්ප මූලධර්ම ගැන කතා කරන්න නූතනයේදී මම අර කලින් කියපු විෂයන් තියෙනවා. දේශපාලන විද්‍යාවට අදාළ සංකල්ප හා මූලධර්ම ගැන ගැඹුරින් කතා කරන්න දේශපාලන විද්‍යාව තියෙනවා. ආර්ථික විද්‍යාවට අදාළ සංකල්ප හා මූලධර්ම ගැන කතා කරන්න ආර්ථික විද්‍යාව තියෙනවා. භූගෝල විද්‍යාවට අදාළ සංකල්ප හා මූලධර්ම ගැන කතා කරන්න භූගෝල විද්‍යාව තියෙනවා. අනිකුත් දේවල්. නීතිය ගැනත් එහෙමයි. අප උසස් පෙළ කලා විෂය ධාරාව කරලා ඔබ නීති පීඨයට ඇතුළු වුණොත් එහෙම ඔබ නීතියට අදාළ සංකල්ප හා මූලධර්ම ඊටාම දීර්ඝව සාකච්ඡා කරනවා. කලාව, භාෂාව හා සාහිත්‍ය, විද්‍යාව හා තාක්ෂණය ඒ හැම ශාස්ත්‍රයකුත් එහෙමයි. එහෙනම් දරුවනේ අපි ඉතිහාස විෂයෙන් කරන්නේ මොකක්ද? අපි ඉතිහාස විෂයෙන් කරන්නේ ඒ විෂයන්ට අදාළ සංකල්ප හා මූලධර්ම ගැන ගැඹුරින් සාකච්ඡා කිරීම නෙමෙයි. ඒ විෂයන්ගේ ඓතිහාසික විකාශනය. ඒ විෂයන්ට අදාළ
ඉතිහාස කතාව. ඒ වගේ යට ගියාව පිළිබඳව හදාරණ එක. ඒ හැම විෂයක ආරම්භය ගැන කතා කරන එක. එහෙනම් පුතේ ඒක තමයි ට්‍රැවලියන්ස් කියන විදිහට ඉතිහාසය කියලා කියන්නේ. ට්‍රැවලියන්ස් ඉතිහාසය කියන්නේ සියල්ල අන්තර්ගත වුණු ගෘහයයි කියලා කිව්වේ අන්න ඒ නිසා දරුවනේ. එමනම් දරුවනේ මේ වෙනකොට ඔබ දන්නවා ඉතිහාස විෂය හැඳින්වීම කියන මාතෘකාව යටතේ ඉතිහාසය පිළිබඳව තියෙන අර්ථකථන. හැබැයි මම ඔබට ඉතිහාසය පිළිබඳව තියෙන අර්ථකථන පිළිබඳව සාකච්ඡා කරන්න ප්‍රවේශ වෙද්දී ඉතිහාසය නැමැති වචනේ අර්ථය මොකක්ද? ඒ වගේම මේ විෂය ආරම්භය කොහොමද සිද්ධ වුණේ? සහ මේ විෂය ආරම්භ වුණාට පස්සේ මේ විෂය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන විවිධ නිර්වචන මොනවද කියලා අපි කතා කළා. එහෙම කතා කරනකොට දරුවෝ දැන් මේ විදිහට විවිධ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙද්දී අපි අවසාන වශයෙන් ඉතිහාසය පිළිබඳව දෙන නිගමනය මොකක්ද? අපි ඉතිහාස විෂය පිළිබඳ තියෙන අවසාන නිගමනයට එන්න කලින් අපි හොයලා බැලුවොත් එහෙම පුතේ මේ අපි කියවනේ ඉතිහාසය කියන්නේ සියලු විෂයන් අන්තර්ගත වුණු ගෘහයයි කියලා. එතකොට හැබැයි ඉතිහාස විෂය ඇතුලේ විවිධ විෂය ධාරාවන් තිබුණාට ඊටම කෙටි කළොත් එහෙම ඉතිහාස විෂය ඇතුලේ නූතනයේදී අපේ අවධානයට යොමු වෙන දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හැම ශේෂ්ත්‍රයක්මටම කතා කරනවා අපි. හැබැයි ඒ කියලා අපි දරුවෝ ඒවා කතා කරන්නේ කොහොමද? දරුවෝ අපිව කතා කරන්නේ කාලානුරූපීව. එහෙම නැත්නම් මේ සියලු විෂය කරුණු අපි එක ගොඩේ සාකච්ඡා කරන්නේ නැහැ. අපි මේ විෂයන් පෙළගස්සනකොට අපි පිළිවෙලට සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ දේශපාලන සමාජ ආර්ථික තොරතුරු. පොළොන්නරුවේ දේශපාලන සමාජ ආර්ථික තොරතුරු. එමත් නැත්නම් මහනුවර යුගයේ සමාජ දේශපාලන ආර්ථික තොරතුරු. මේ ආදී ලෙස මේ මං කලින් දක්වපු විවිධ ශේෂ්ත්‍රයන් අපි කාලානුරූපීව තමයි සාකච්ඡා කරන්නේ. ඒ අනුව බලනකොට ඉතිහාසය කියන්නේ කාලානුරූපී විෂයක්. මේක අපි අනුරාධපුරයේ පොළොන්නරුව කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට රජරට විශේෂයෙන්ම දැන් අපි අවධානය ලක් කරලා තියෙන්නේ එහෙම සාකච්ඡා කරන්න රජරට ශිෂ්ටාචාරයේ දේශපාලන සමාජ ආර්ථික තොරතුරු කතා කරනවා. මධ්‍යතන යුගයේ නැත්නම් නිර්තදිග රාජධානිවල දේශපාලන සමාජ ආර්ථික තොරතුරු සාකච්ඡා කරනවා. ඒ වගේම එහෙම නැත්නම් අපි නූතන ඉතිහාසයේ දේශපාලන සමාජ ආර්ථික තොරතුරු සාකච්ඡා කරනවා. දැන් අපි සාමාන්‍යව 1978 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වතු ආර්ථිකය, ඒ වගේම මිෂනාරි ව්‍යාපාරය වැනි දේවල් නූතන ඉතිහාසයේ දේශපාලන සමාජ ආර්ථික තොරතුරු. ඒ කියන්නේ එහෙනම් අපි මේ විෂයන් සාකච්ඡා කරන්නේ කාලානුරූපීව. දෙවනුවට ඒ වගේම අපි මේවා තහවුරු කරගන්නේ මූලාශ්‍රගත තොරතුරු වලින්. අපි අර කලිනුත් කීවා අපට මේ සියලු තොරතුරු සාහිත්‍යමය හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් සනාථ වෙනවා නම් තමයි අපි ඒවා ඓතිහාසික මූලාශ්‍ර විදිහට තහවුරු කරගන්නේ. නිසා අපිට ඉතිහාසය හදාරන්න මූලාශ්‍රගත තොරතුරු අවශ්‍යයි. එහෙම නැතුව අපි අර නිර්වචනයකදී කතා කළා වගේ අපේ හුදු හිතලු නෙමෙයි ඉතිහාසය හැටියට අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් දරුවෝ පැහැදිලි අපිට ඉතිහාසය පිළිබඳ අවසන් වශයෙන් දෙන්න තියෙන නිර්වචනය මොකක්ද එහෙනම්? එහෙනම් බොහොම පැහැදිලි පුතේ ඉතිහාසය කියන්නේ අතීතයේ විවිධ යුගවල සිදු කෙරුණ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික යන මේ විවිධ ක්ෂේත්‍රවලට අදාළ ඒ තොරතුරු ඊටම මූලාශ්‍රගත තොරතුරු වලින් තහවුරු වෙලා ආවහම ඒ යථාර්ථවාදී සහ තාර්කික තොරතුරු තමයි අපි ඉතිහාසය කියලා අධ්‍යයනය කරනු ලබන්නේ. මේ තමයි ඉතිහාස විෂය පිළිබඳව අපට ඉතිහාසයේ විෂය හඳුන්වා දීමේදී ඉතිහාස විෂය ඉගෙන ගැනීමේ අර්ථකථන කියන ඒකකයට අදාළව අපි සාකච්ඡාවට ලක් කළ යුතු කරුණු. තරුණි දැන් ඔබ මෙතනදී කල්පනා කරන්න ඇති අපේ පාඩම ඉතිහාස විෂය හඳුන්වා දීමේදී මම ඔබට කිව්වා කොටස් 3ක් තියෙනවා කියලා. ඒකෙන් පළවෙනි කොටස ඉතිහාසය පිළිබඳ අර්ථකථන. හැබැයි මම තෝරාගත් අර්ථකථන මම යලිත් කියනවා දරුවෝ මීට අමතරව තවත් අර්ථකථන ගොඩක් තියෙනවා. මම මේ අර්ථකථන ටික තෝරා ගන්න හේතුව
මේ අර්ථකථනවලට තමයි ගුරුවත් පොතේ වැඩි නැඹුරුවක් ලබා දීලා තියෙන්නේ. එතකොට දරුවෝ මේ අර්ථකථන කතා කරද්දි මම ඒව පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා. ඒ වගේම ඊට එහා ගිහිල්ලා මම අපේ අවසන් නිගමනයකටත් ආවා. ඇයි දරුවෝ අපි එහෙම සාකච්ඡා කළේ? අපිට අද දවසේ මේ වැඩසටහන අවසන් කරන්න මත්තෙන් මේ අපි අද දවසේ සාකච්ඡා කරපු ඒකකය ඔබට උසස් පෙළ හදාරන දරුවන්ට කොච්චර වැදගත්ද? දරුවෝ මං අද අපේ වැඩසටහන ආරම්භ කරද්දි කිව්වා අපේ ප්‍රශ්න පත්‍රය හැදෙන විදිහ. අපේ MCQ පේපර් එකට මේ වගේ විවිධාකාරයේ ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ වගේම අපේ රචනා ප්‍රශ්න පත්‍රයට අපි අපේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. හැබැයි අපට අපේ රචනා ප්‍රශ්න පත්‍රයට මේ අපි කතා කරපු ඒකකයෙන් කොයි විදිහටද ප්‍රශ්න හැදෙන්නේ කියලා දැනට පූර්වාදර්ශයක් නැහැ අපිට. හේතුව මේක 2019 තමයි පළවෙනි වතාවට විෂය නිර්දේශයට ඇතුළත් වුනේ. දැන් විභාග දෙකක් තමයි පවත්වලා තියෙන්නේ. ඒ විභාග දෙකෙන් මේ එකකේ සම්බන්ධයෙන් අපිට තවම රචනා ප්‍රශ්න අහලා නැහැ. හැබැයි අපිට පාසල් ගුරුවරු හැටියට අපිට මේක පරිශීලනය කරන්න මේ විෂය මේ ඒකකයේ ළමයිට උගන්වනකොට අපිට පරිශීලනය කරන්න ලබා දීලා තියෙන ශිෂ්‍ය ගුරුවත් පොතේ මේ සම්බන්ධයෙන් අපි ලබා ගන්න ඕන ළඟා කර ගන්න ඕන නිපුණතා සම්බන්ධයෙන් අපට ඇගයීම් කීපයක් දීලා තියෙනවා. මම ඔබට ඒකේ දීලා තියෙන ඇගයීම් 3ක් මතක් කරලා මේ වැඩසටහන අවසන් කරනවා. අපට අපෙන් අහලා තියෙනවා ඒ තමයි ඉතිහාසය පිළිබඳ අර්ථකථන ගොඩනගන්න. දැන් ඔබට ඉතිහාසය පිළිබඳ තියෙන විවිධ අර්ථකථන සහ ඒ අර්ථකථනවල මූලික අරමුණ අදහස මොකක්ද කියන කාරණාව පැහැදිලි. ඒ නිසා ඔබට ඉතිහාසය පිළිබඳ අර්ථකථන ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව එකක් තමයි ඉතිහාසය anu කුමක්දයි පැහැදිලි කරන්න. මේකත් ගුරුවත් පොතේ තියෙන තවත් එක ඇගීමක්. ඉතිහාසය anu කුමක්දයි පැහැදිලි කරන්න කියලා කිව්වහම ඒත් ඔබට දැන් පැහැදිලි විෂය ආරම්භයේ සිට ඉතිහාසය නැමැති විෂයේ වචනේ අර්ථයේ සිට ඒ වගේම විෂය පිළිබඳ තියෙන අර්ථකථන සියල්ල අවසන් කරලා අපි අවසන් වශයෙන් කොහොමද විෂය කුමක්ද කියන නිර්වචනය පැහැදිලි කරන්න කියන එකත් ඔබට පැහැදිලි. ඒ වගේම තව ඇගීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ තමයි ඉතිහාසය anu සියල්ල අන්තර්ගත වුණු ගෘහයයි මේ කියමන සාකච්ඡා කරන්න. ඒකටත් ඔබට මෙතන පිළිතුරු තියෙනවා. අපි අද සාකච්ඡා කළේ මේ ඒකකයට අදාළ සිද්ධාන්තමය කාරණා. ඒ වගේම මේ ඒකකයෙන් ඇහෙන්න පුළුවන් ප්‍රශ්න 3කුත් අපි ඔබට පෙන්වලා දුන්නා. ඒ සඳහා පිළිතුරු ලිවීමේදී ඔබ තවත් මේ මා පැහැදිලි කරපු සිද්ධාන්තමය කාරණා සහ ඒ තවත් ඔබ ගැඹුරින් අධ්‍යයනය කරලා මේ කරුණු ඒ අහන ප්‍රශ්නෙට අනුව පෙළගස්වා ගැනීම තමයි ඔබ කළ යුත්තේ. එවනම් දරුවනේ මේ සික මනස අධ්‍යාපනික සත්කාරය මේ වැඩසටහන යටතේ අපි මම ඔබට අද මේ වැඩසටහන මේ පාඩ මේ දේශනේ ආරම්භ කරද්දිත් කිව්වා වගේ අද ඉඳලා අපි ඉදිරියට අප උසස් පෙළ විෂය ධාරාවේ 12 වසරේ සිට හැම ඒකකයක්ම ආවරණය වන පරිදි සකස් කරන ලද දේශන මාලාවක් ඉදිරිපත් කරන්න සූදානම්. අපි ඒකේ පළමු පියවර හැටියට අපි අද අවසන් කළා ඉතිහාසය හඳුන්වා දීමේ මාතෘකාව යටතේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රථම අනුමාතෘකාව ඉතිහාසය පිළිබඳව ඇති අර්ථකථන සහ ඒ සම්බන්ධයෙන් ඔබ ලබා ගත යුතු ඇගයීම් පිළිබඳව මා සාකච්ඡා කළා. මේ ඒකකයේ දෙවෙනි කොටස ඉතිහාසය හැදෑරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන. පළවෙනි පාඩමේ දෙවෙනි අනුමාතෘකාව කිව්වොත් පැහැදිලි. ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කිරීමට සූදානම්. ඒ සම්බන්ධයෙන් තවත් වටිනා වැඩසටහනකින් අපි ඉදිරියේදී සම්බන්ධ වෙමු. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.